සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද නම් ආවේ පාඩමක් කියලා දෙන්න නෙවෙයි. අද මම ආවේ 10 වසර පළවෙනි වාරයකට එන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් අරගෙන. ඒක මම මුලින්ම ගන්න දෙන්නේ කෙටි ප්‍රශ්න 25. එතකොට බලමු අපි මොනවද තියෙන්නේ කියලා. එතකොට මේක මුලින්ම තියෙනවා මූල 46න් අගය පිටන්නේ කොමන අනුයාත පූර්ණ සංඛ්‍යා දෙක අතරද කියලා. එතකොට මූල 46 නේ. එතකොට මූලයක් ඇතුලේ 46 ලියා ගන්නවා. එතකොට ධන පූර්ණ සංඛ්‍යා මතක තබන්න. 1 4 9 16 25 36 49 64 වගේ. ඒ කියන්නේ 1 කියන්නේ 1 වර්ගය, 4 කියන්නේ 2 වර්ගය, 9 කියන්නේ 3 වර්ගය, 16 කියන්නේ 4 වර්ගය, 25 කියන්නේ 5 වර්ගය, 36 කියන්නේ 6 වර්ගය, 49 කියන්නේ 7 වර්ගය, 64 කියන්නේ 8 වර්ගය. එතකොට ඒ වගේ තමයි සංඛ්‍යා. එතකොට මේ 46 කියන කොයි සංඛ්‍යා දෙකද? 36යි 49යි අතර නේ. එතකොට 36යි 49යි අතර තමයි මේ මූල 46 තියෙන්නේ. 46. එතකොට මූල 46 කියන්නේ මේ වගේ මූලනේ. හරි. එතකොට 36 මූලය කියන 6යි නේ. එතකොට මූල 46 හැම ලියාගත්තා. 49 මූලය 7යි නේ. එතකොට අහන්නේ කොහොමද පූර්ණ සංඛ්‍යා දෙක අතර තියෙන්නේ කියලා. එතකොට මොනවද සංඛ්‍යා දෙක? 6 හා 7 නේ. හරි. 6 හා 7 තමයි උත්තරේ. හරි. ඊළඟ එක බලමු. සිසුන් 600ක් සිටින පාසලක 3න් 2ක් පිරිමි ළමුන් වේ. ගැහැණු ළමුන් ගන්න කොහොමද කියලා අහනවා. එතකොට මුළු සිසුන් ගන්න 600යි නේ. 600 3න් 2ක් පිරිමි ළමයි. 600ක් ඉන්නවා. මුළු ගාන 600 පිරිමි ළමුන් ගන්න 3න් 2ක් ඉන්නවා පිරිමි ළමයි නේ. ඕන්න අපිට මේක මෙහෙම කරන්න පුළුවන්. මුලින්ම පිරිමි ළමයි ගන්න ගුණ කරන්න 600 3න් 2කින් ගුණ කරනවා. එතකොට මේ තුනට මේ 6 සූල වෙලා 2යි. එතකොට 202කින් කියන්නේ 400ක් කියන පිරිමි ළමයි. එතකොට ගැහැණු ළමුන් ගන්න හොයාගන්න මොකද කරන්නේ? 600 400 කඩු කරගෙන 6. මාන 200. නැත්නම් අපිට මෙන්න මේක ආය හදන්න ඕන මෙහෙම. මුළු ගාන 600යි. පිරිමි ළමයි 3න් 2ක් ඉන්නවා කියන්නේ ඉතුරු කට්ටිය ගැහැණු ළමයි කියන්නේ 3න් 2ක් ගහන්න ඕනේ. එතකොට මේ 3යි මේ 6යි සුළු කරලා 2යි. එතකොට මෙතන එකපාරම උත්තරේ ගත්තා. ගැහැණු ළමයි 200යි කියන්නේ. හරි. ඊළඟ එක බලමු. තියෙන A වර්ග ධන 4ක් ඍණ 5 ත්‍රිපද වර්ග ප්‍රකාශනයේ එක් සාධක A ධන 5 වේ. අනෙක් සාධකය හොයන්න. ඔකට ඒක ලියන්න ඒක හදන්න කොහොමද? මෙතන වර්ග ප්‍රකාශන දීලා තියෙන්නේ. එතකොට ත්‍රිපද වර්ග ප්‍රකාශන. එතකොට අපිට මේක ලියා ගන්න පුළුවන්. මේ ගාන ලියා ගන්න ඕන. A වර්ග ධන 4ක් ඍණ 5නේ. එතකොට අපි මේ සාධක වලට කඩාගත්තේ අපි කරන්නේ කොහොමද? මෙන්න මේ වර්ග පදේ මෙන්න මේ නියත පදේ කියන්නේ සංඛ්‍යා විතරක් තියෙන පදේ ගුණ කරගන්න ඕනේ. ගුණ වෙලා ගුණ කරගන්න. එතකොට මාස් 4ක් තියෙනවා. එතකොට අපි මේ සංඛ්‍යා දෙකක් තෝරන්න ඕනේ. මේ මෙතනද ගුණ වෙලා ඍණ 5යි වර්ග වෙන්න. එකතු වෙලා හරි අඩු වෙලා හරි 4යි එන්නත් තව හදා ගන්න. එතකොට බලන්නකො සාධකයක් දෙන්න දෙන A ධන 5 කියලා. එතකොට A ධන 5 කියලා. එතකොට මේක ඔයාලට තේරෙනවද? 5 කියන එක සාධකයක් කියලා. එතකොට 5 කියන එක සාධකයක් නම් ධන 5. එතකොට මෙතන 5යි කියලා ගත්තා. අපි අනිත් වැඩි කරන එක දන්නේ. ඒක තමයි හොයන්න ඕනේ. මෙතන 5යි 4යි වෙන්න නම් මොකද කරන්න ඕනේ? එක එක අඩු කරන්න හරියද? හරි. ඒ කියන්නේ හරි ඒ කියන්නේ ඍණ එකනේ. එතකොට දැන් මම සාධකයකට ලියන්න පුළුවන්. මම කියන මෙතන ඉඳලා බලන්න ඍණ A නේ. ගුණ වෙන එක ඍණ A වෙනවා. හරි. එතකොට දැන් බලමු සාධකය ලියා ගන්න කොහොමද? ඒ කියන්නේ A වර්ග ධන 4ක් කියන්නේ 4ක් වෙනවා ලියනවා 5ක් කියන්නේ A කියලා නේ. ඍණ 5. හරි. දැන් අපි සාධක වෙන කරගමු. පළවෙනි දෙකට වෙනම
අවසාන දෙක වෙනම සාධක කරන්නේ. පළවෙනි එක පොදු ඒනේ. ඒ ධන 5යි. එතකොට මේ දෙකම ඍණ එකක් එළිය ගන්නවා. ඒ ධන 5යිනේ. එතකොට සාධක මොනවද? ඒ ධන 5යි. ඒ ඍණ 1යිනේ. හරි. ඊටු සාධක එතකොට මොකක්ද කියලා කියනවා? ඒ ඍණ එක තමයි ඊටු සාධක. හරි. ඊට පස්සේ කියන ආරය 21ක් හෝ කේන්ද්‍රික ඛණ්ඩක පහත දැක්ක එහි පරිමිතිය හොයන්න. එතකොට මම පොඩ්ඩක් හදලා දෙන්නම්. කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒකේ ආරය 21යිනේ. කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ කොණේ කීයද? අංශ 90යිනේ. මෙහෙම ගන්න 21යි. හරි මේ වගේ එක පරිමිතිය නේද? එතකොට පරිමිතිය ගන්න වෘත්තයක වටේම දිග කියන්නේ පරිධිය ගන්න කොහොමද? 2πr නේ. වෘත්තයක 2πr නම් කේන්ද්‍රික ඛණ්ඩයක් ගන්න 2πr වල θ බෙදීම 360 නේ. θ බෙදීම 360. එතකොට θ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩේ කොණය. හරි. අපි මේ පරිධිය කියන්නේ විතරක් කරනවා මුලින්ම. එතකොට දෙවරක් 22 බෙදීම 7 වරක් r කියන්නේ 21යිනේ. θ කියද? මෙතන අංශ 90යි. එතකොට θ අංශ 45යි. අංශ 90යි. එතකොට යට 360 ගන්න. හරි මෙතන මේ ටික අපි සුළු කරලා ලැබුවා. මේ 360යි මේ 90යි 90 කරනකොට 91යි 4යි. එතකොට මේ 21යි 7යි 7 කරපුවා හැකි 21ට 3යි. එතකොට මෙතන 4ක් කරනවනේ ඒක 4යි. මේ දෙකයි එකපාරක් කරපුවා. එතකොට 1යි. මේ දෙක යායි මෙතන 22 තියෙනවා. මේකයි 11යි. එතකොට මෙතනින් එනවා 33. හැබැයි ඒකට අපි පරිමිතිය කියන්නේ මේ රූපේ. නෑනේ තව පරිමිතිය කියන්නේ සම්පූර්ණ වටය දෙකනේ. එතකොට මේ අරයවන් දෙකත් එකතු කරන්න. ඒ කියන්නේ 33 දාන 21 දාන 21. ඒ කියන්නේ අරයන් දෙකත් එකතු කරන්න. එතකොට එනවා එතකොට 21 42 75 සෙන්ටිමීටර. හරිද? හරි අපි බලමු ඊළඟ එක. ඊට පස්සේ තියෙන්නේ ත්‍රිකෝණ උගලක් දීලා තියෙනවා. හරි මේ ත්‍රිකෝණ උගල මම දැක්කා. එතකොට මේ ත්‍රිකෝණ උගල තියෙනවා. පහළ දැක්වෙන ත්‍රිකෝණ උගල තවත් එක් අංග යුගල සමාන කිරීම අංග සම කළ හැකි නම් එම සමාන කළ හැකි අංග යුගල ලියා ඊට ගැලපෙන අංග සම අවස්ථාවද ලියන්න ඕනේ. එතකොට මම මේකේ ත්‍රිකෝණ දෙක අඳ ගන්නවා. එන්න මෙහෙම එකක් කියනවා. දැන් අපි ත්‍රිකෝණ අංග සම කරන අවස්ථා ගන්න ඕනේ 4ක්. මොනවද ඒ අවස්ථා 4? පාද 3ක් සමාන නම් පානේ. හරි. එතකොට තව මොනවද? පාදයයි කෝණයි පාදයයි. අය කෝණ දෙකයි පාදය. ඒ කියන්නේ කෝකෝ පාවස්ථාව ගන්නවා. අය කර්ණ පාදය නේ. කර්ණ පාදය කියනවාද විශේෂාර්ථය ඍජු කෝණී ත්‍රිකෝණ වලට විතරයි. එතකොට ඒක කියන්නේ කර්ණය තවත් පාදයක සමාන වෙන ඒ දෙක අංග සමයි කියලා. Q P R කියලා දෙන මේක. අරග තියෙන්නේ XY Z. ඒක අපිට සමාන කියලා දීලා තියෙන්නේ මේකයි නේ. එතකොට මේ ත්‍රිකෝණ දෙක ගන්න. එතකොට මම කියවනේ ත්‍රිකෝණ දෙක අවස්ථාව කර්ණපා අවස්ථාවනේ. එතකොට කර්ණපා වෙන්න නම් මම කියවනේ කර්ණයේ තවත් පාදයක් සමානයි. එතකොට මේකේ කාරණේ බලන්න. මේකේ කාරණේ PR මේ කාරණේ XZ. එතකොට මේ දෙක සමාන කියලා දීලා නැහැ. මේ දෙක සමාන කියලා අපිට අංග සම අවස්ථාවක් ගන්න පුළුවන් නේද? හරි. එතකොට අපි ලියනවා අහන්නේ කළ හැකි නම් සමාන කළ හැකි අංග යුගල ලියන්න කියලා. අංග යුගල එතකොට මොකද්ද? PR සමානයි XZ නේ. හරි. එතකොට අවස්ථාව මොකද්ද? කර්ණපා අවස්ථාව වෙනවා මේක අංග සම වෙනවා. හරි මේ ත්‍රිකෝණී ඉඳන් තමයි අපිට කර්ණපා අවස්ථාව යොදා ගන්න පුළුවන්. හරි ඊළඟ එක බලමු. මූල 12යි අගය වඩාත් ආසන්න වන්නේ පහත දැක්වෙන අගයන් අතරින් කොමන අගයකටද කියලා අහනවා. එතකොට මෙතන තියෙන්නේ මූල 12යි උත්තර හරිද? ඒ කියන්නේ
12 මූලය ගන්න මෙතන තියෙන්නේ. එතකොට අපිට මෙහෙම එකක් ගන්න පුළුවන්. අපි හොයනවා නම් මේ බෙදීමක මෙන්න නෝන අනිත් මොනවද ගන්න. එතකොට අපි මේ 12ට වැඩි පූර්ණ සංඛ්‍යාවකුයි 12ට අඩු වර්ග පූර්ණ සංඛ්‍යාවකුයි ලියා ගන්නවා. 12ට වැඩි එක මොකද්ද? 16 නේ. 12ට අඩු එක 9 නේ. හරි. එතකොට අපි ඊට පස්සේ සංඛ්‍යාවකගේ වර්ගමූලය ගන්නවා. 9 වර්ගමූලය 3යි කියලා දන්නවනේ. 12 වර්ගමූලය තමයි අපි දන්නේ. එතකොට ඒක එහෙම තියාගන්නවා. එතකොට 16 වර්ගමූලය 4යි නේ. එතකොට බලන්න දැන් මේ 12 ගේ ඉඳන් 9ට ළඟ වැඩි වෙන 16 ළඟ. ගොඩක් අපිට 9 ඉඳන් 12ට තියෙන වෙනස 3යි. 12 ඉඳන් 16 4ක් තියෙනවානේ. එතකොට අපි මේ පැත්තට පොඩ්ඩක් වැඩි කරගමු. ඒ කියන්නේ 3.4 වගේ වැඩි කරලා බලමු 3.4යි. 3.4 වැඩි කරනවා 3.4යි. හරි. එතකොට එනවා බලන්න. එතකොට එනවා 11.5යි 6යි. එතකොට 11.5යි. එතකොට තව 12ට දශම 44 අඩුයි. හරිද? අපි බලමු දැන් 3.5 3.5 ගුණ කරලා 3.5 ගුණ කිරීම 3.5. එතකොට ඒකෙන් එනවා 12.25. 12.25. මේක දශම 4ක් අඩුයි. මේක දශම 2.5ක් වැඩිනේ. එතකොට කොහොමද ආසන්නද? 3.5 නේ. එතකොට මේකේ උත්තරේ 3.5. ඒ කියන්නේ ක්‍රම ඉලක්කම් 3. උත්තරේ 3.5. මොකද ගොඩක්ම ළඟ වෙන්න මේක. 3.5 3.5 වැඩි කරනවා ගොඩක්ම ළඟ. හරිද? ඊට පස්සේ දෙනවා පහත දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ දී ඇති දත්ත අනුව වර්ගඵලය සොයන්න කියලා. එතකොට කේන්ද්‍රික ඛණ්ඩය දීලා දෙන්න. එතකොට අපි කේන්ද්‍රික ඛණ්ඩයක් නම් කොහොමද වර්ගඵලය හොයන්නේ? පූර්ත්‍යාත්මක වර්ගඵලය හොයන්නේ πr වර්ගනේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් නම් මොකද කරන්නේ? πr වර්ග වර t ට බෙදීම 360 ගන්නවානේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩය දීලා දෙන්න. ඒක අංශක 45 කියලා දීලා තියෙනවා. කියලා දෙන අරගෙන 14 සෙන්ටිමීටර කියලා. එතකොට මම කියේ කොහොමද πr වර්ග වර t ට බෙදීම 360 ගන්නවානේ. වර්ගඵලය මොනවද තියෙන්නේ? හරි. එතකොට මේක කොහොමද කරන්නේ? 5 වෙනුවට 22 බෙදීම 7 දානවා. r වෙනුවට 17 දානවානේ. 14 17 t ට කීයද? අංශක 45 නේ. 360 එහෙම වෙනවා. එතකොට 45 345 සුළු කරන්නේ 345 8ක් තියෙනවා. මෙන්න එකයි. හරි. එතකොට මේ 7යි මේ 14 7 සුළු කරලා මෙතන දෙකක් එනවා. එතකොට මේ 8යි මේ 2යි දෙකෙන් සුළු කරලා මෙතන 4ක් එනවා. මෙතන එකක් එනවා. එතකොට මේ 4 ආයේ දෙකෙන් සුළු කරමු. එතකොට 22ට 11යි. ආයේ මේ දෙක ආයේ මේ 14ත් එක්ක සුළු කරමු. එතකොට 7යි. එතකොට උත්තරේ කීයද? 77 සෙන්ටිමීටර. 77 සෙන්ටිමීටර වර්ගය. 77 සෙන්ටිමීටර වර්ගය තමයි මේ වර්ගඵලයේ උත්තරේ. හරි. අපි ඊළඟ එක බලමු. ඊළඟ එක තියෙන්නේ සුදුසු පද යොදා හිස්තැන් පුරවන්න කියලා තියෙනවා. එතකොට සුදුසු පද නෙවෙයි. මම මේක හරියටම මේ කියන්නේ ද්විපද වර්ගයේ ප්‍රකාශනයක් මෙතන ප්‍රසන්න කරන්න කියන්නේ. එතකොට ද්විපද වර්ගයේ ප්‍රකාශනයක් ප්‍රසන්න කරන්නදී මම කරන්නේ එතන කියලා ගන්නවා. කෙටියෙන්. එතකොට බලන්න මොකක්ද තියෙන්නේ කියලා. 2y ධන 5 වර්ගනේ. 2y ධන 5 වර්ගය. එතකොට මේ ද්විපද ප්‍රකාශනයේ දෙවන බලයෙන් තියෙන ද්විපද ඒ කියන්නේ පද දෙකයි. මේකේ දෙවන බලය. එතකොට මේ වගේ එකක් සුළු කරන විදිහ දන්නවද ඔයාලා? එතකොට අපි කරන්නේ මුලින්ම මේ පළවෙනි පදේ තියෙන ඒ කියන්නේ 2y වර්ගය ගන්න. 2y වර්ගය ධන 2y වර්ගය ගන්න. ඒ කියන්නේ පළවෙනි පදේ වර්ගය. ධන මේ පද දෙකේ ගුණ දෙක කියන්නේ 2y වර 5. 2y වර 5 දෙගුණ ගන්න. ඒක ආයෙ දෙකෙන් ගුණ කරනවා.
හරිනේ. ඊට පස්සේ තුන්වෙනි පදේ යනවා. මෙන්න මේ දෙවෙනි පදේ කියන්නේ පහේ වර්ගය. එතකොට මේ විපද වර්ගය ප්‍රකාශනයක පද තුනක් එනවා. මේ කියන්නේ මෙතන තියෙනවානේ බලය. ඒකට වඩා එකක් වැඩියෙන් තමයි එන පද ගන්න තීරණය වෙන්නේ. මෙතන 2යි වගේ දැන් පහේ තුන්වෙනි බලය තිබ්බා. පද 3 දාන එකක්. ඒ කියන්නේ 4ක් එනවා. හරි. එතකොට මේක හදන්න මේක දැන් සුළු කරන්න. 2යි වගේ වර්ගය 4යි වගේ වර්ගය. එතන 2යි වගේ වර 5 10යි වගේ. එතකොට 10යි වගේ වර 2 20යි වගේ නේ. හරි. එතකොට පහේ වර්ගය 25යි නේ. එතකොට මේක ස්ථාන වල එන්න ඕනේ පළවෙනි උඩම ස්ථාන එන්න ඕනේ දෙවරක් 2යි වයි කියලා නේ. ඔව් 2යි වයි තමයි පළවෙනි ස්ථානට. ඊට පස්සේ එන්නවනේ දැන් 4යි වයි වර්ගය. එතකොට ඒක ඉච්චරම ඕනේ. අපි ඊට පස්සේ බලමු කුඩාම පොදු ගුණාකාරය හොයන්න දෙන ප්‍රශ්නයක්. එතකොට කුඩාම පොදු ගුණාකාරය හොයන්න කොහොමද කියලා බලමු දැන්. විජ්ජ ප්‍රකාශන වල තමයි මෙතන හොයන්නේ කුඩාම පොදු ගුණාකාරය. විජ්ජ පදවල. එතකොට මෙතන තියෙන පද 3යි xy තියෙනවා. මම මේක යටට ලියා ගන්න. 3යි xy තියෙනවා. 6යි x වර්ග තියෙනවා. ඊට පස්සේ තියෙනවා 12යි y වර්ගය. හරි. එතකොට 3 අය මේ සාධක නෙවෙයි කියන්නේ 3යි නේ. 3 එකවර 3 එකවර y එක කියලා ගමු. හරිද? ඊට පස්සේ මෙතන 6 කියන එක දෙකෙනුත් බෙදෙනවා 3. ඒ කියන්නේ මොකද ප්‍රථම සංඛ්‍යාව ගුණිතය අපි කියනවා. එතකොට 6 කියන එක කියන්න පුළුවන් දෙවරක් තුන. මේක අපි වැඩි කරලා බලලා ගන්න ඕනේ. ඊට පස්සේ x වර්ගය. x කිව්වේ. හරි 12 කියන එක කොහොමද කියන්නේ? දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. y වර්ගය. එතකොට අපි කුඩා පද ගුණාකාරය ගන්නේ. කොකෝ ගන්නේ. මෙන්න මෙතන තියෙනවානේ අසමාන ඒවා. අන්න ඒ වගේ වැඩිම බලය. ඒ කියන්නේ 2 තියෙනවා, ආය 3 තියෙනවා, x තියෙනවා, y තියෙනවා. එතකොට දෙකේ වැඩිම බලය 5. මෙතන තව මේ උදේ ලියනවා 2 වර 3 එක වර y වර්ගය කියලා. ඊපස්සේ දෙකේ වැඩිම බලය 2 වර්ගය. 3 වැඩිම බලය 3 එකනේ. ආයෙත් වදන්න 3 වැඩිම බලය x ගේ වැඩිම බලය x වර්ගනේ. y ගේ වැඩිම බලය y වර්ගනේ. එතකොට දෙකේ වර්ගය කියන්නේ 4යි 4ට 12යි 12යි x වර්ග y වර්ග තමයි මේ පොඩක් දුන්නත් ගන්න. හරි. ඊට පස්සේ තියෙනවා මොනවද ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධ ගැටලු. එතකොට අපිට ප්‍රතිලෝම සමානුපාත විසඳද්දී ආකාර දෙකක් තියෙනවා. මම අද නියතයක් භාවිතා කරලා ගණන හදාගන්න කොහොමද කියලා දෙන්න. එතකොට මුලින්ම කියනවා මිනිසුන් 12 දෙනෙකු වත්තක් සුද්ධ කිරීමට දින 4ක් ගත වේයයි අස්තමෙන්තු කර ඇත. එතකොට අපි මුලින්ම ඒ අවස්ථාව ලියාගමු. ඒ කියන්නේ වැඩ ප්‍රමාණය ගත කරන එකට මිනිස්සු 12ක් දින 4ක් නේ. එතකොට වැඩ ප්‍රමාණය මම හිතන්නේ කරන වැඩ ප්‍රමාණය කරන කාර්යය K නම් මම කැපිටල් K කියලා ගන්නවා. K නම් K සමාන මිනිස්සු ගන්න වර දින ගන්න. ඒ කියන්නේ 12 වර 4. හරිද? ඊට පස්සේ අපි දෙවෙනි අවස්ථාවට යනවා. මිනිසුන් 16 දෙනෙක් එම කාර්යය සඳහා. ඒ කියන්නේ අර K කාර්යය සඳහා සම්බන්ධ කරගත්තේ නම් මේ සඳහා ගත වූ දින ගණන හොයන්න. එතකොට මේකේ K කියලා තමයි එන්නේ. හැබැයි මිනිස්සු ගන්න 16 වුණානේ. එතකොට දින ගණන අපි දන්නේ කැපිටල් K කියලා ගන්නකො මම දින ගන්න. එතකොට මේ K කියන එක අපි දන්නවා මෙන්න මෙතන 12 වරක් 4 නේ. 12 වරක් 4 සමාන 16 වරක් t. එතකොට දැන් අපි ඔකේ t විතරයි නෝදන්නේ. එතකොට අපිට දැන් t හොයන්න පුළුවන් නේ. හරි. මේ 16 අපි මේ පැත්තට කියනවා. ඒ කියන්නේ 16 මේ පැත්තට බෙදනවා කියලා හිතුවා. හරි. එතකොට මෙතන තියෙනවා 12 වරක් 4. ඕන්න අපිට මේ 16යි 4යි 4ෙන් සුළු කරන්නේ. එතකොට 4යි ආයි මේ 4යි මේ 12යි සුළු කරනවා. එතකොට t කීයද? t සමාන දින 3යි නේ. එතකොට මිනිස්සු ගන්න වැඩි වෙද්දි පැය වල දින ගන්න අඩු වුණා නේ. හරි.
ඊට පස්සේ බලන්න 11 වෙනි එක පහත දී ඇති ත්‍රිකෝණ අතුරෙන් ABC ත්‍රිකෝණයට අංග සමූල ත්‍රිකෝණය නම් කර එමගින් BC පාදයට අනුරූප පාද ලියා දක්වන්න. එතකොට මම ABC ත්‍රිකෝණය අඳගන්නවා. මෙහෙම තියෙන්නේ ABC මෙතන A B C මෙතන 65ක් තියෙනවා මෙතන අංශක 60ක් තියෙනවා. මෙතන 65යි මෙතන අංශක 60. එතකොට මේ පාද සමාන කියලා දීලා තියෙනවා නේ. එතකොට අපි 60යි 65යි අතර මේ කියන්නේ 65යි අතර තියෙන රේඛාව සමාන තවත් සමාන ත්‍රිකෝණයක් හොයාගන්න හරිනේ. එතකොට බලන්න PQR උයි XY Z උයි කියලා තියෙන්නේ. අන්න ඒ වගේ මොකද සමානද කියලා මම ඉතින් ගන්න ගන්න. එතකොට PQR XY Z මෙතන තියෙනවා 55 මෙතන තියෙනවා 65 නේ. එතකොට ඒකේ මේ පාද සමානයි කියලා දීලා තියෙනවා මේකනේ. අර අනිත් එක බලන්න. මෙතන 65ක් දීලා තියෙනවා. මෙතන 55යි. මෙතන 55ක් දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා 60ක් නේ. ඒකේ සමානයි කියලා දීලා තියෙන්නේ මෙන්න මේ පාදේ. හරි. එතකොට අපිට තේරෙනවා නේද මේ 60 65 අතර පාදේ සමාන වෙන්න නම් මේ අනිත් ත්‍රිකෝණ වල ඉතුරු මේ කෝණ හොයාගන්න. බලමු. ඉතුරු කෝණ හොයාගන්න කොහොමද? අභ්‍යන්තර කෝණ තුන එකතු 180 නේ. ඒක 180ට සමාන කරනවා. මෙතන කෝණ මම හිතන්නේ සිම්පල් A කියලා. එතකොට 65 ධන 55 ධන A නේ. එතකොට 180 මේ 65 55 එකතු කරාම කියනවා 120යි නේ. 120යි. එතකොට 120යි කියන්නේ ඒක මේ පැත්තට ගියනවා. සමාන A. එතකොට A කියලා අංශක 60යි නේ. එතකොට A 60යි. එතකොට මෙතන 60යි 65 අතරේ පාද සමානයි. ඒ කියන්නේ මොකක්ද අංග සම ත්‍රිකෝණය? PQR නේ. PQR ත්‍රිකෝණය තමයි ABC ත්‍රිකෝණය අංග සම. හරි. එතකොට අපෙන් අහනවනේ තව අනුරූප පාදය ලියා දක්වන්නේ එමගින් BC පාදයට අනුරූප පාදය. කියන්නේ BC ට අනුරූප පාදය. ඒ කියන්නේ BC ට අනුරූප පාදය කියන්නේ ඒ කියන්නේ BC තියෙන්නේ 65ට ඉදිරියෙන්. ඒ කියන්නේ මේ ත්‍රිකෝණය බලන්න ඕනේ 65ට සමමුඛව තියෙන පාදය. ඒ කියන්නේ PQ පාදයට සමානයි. දැන් ඒක හොයන්නේ අපි මේ BC පාදය කරන ඒකට සම්මුඛ තියෙන කෝණය බලන්න. 65. එතකොට මේ ත්‍රිකෝණය කියන්නේ 65ට සම්මුඛ තියෙන පාදය වල. P කියන අන්න ඒකෙන් තමයි මෙතන අපි අනුරූප පාද ලියා දැක්වෙන්නේ. ඊට පස්සේ තියෙනවා AB අගය සොයන්න කියලා පාද බේස් ප්‍රකාශනයක් දීලා. ඒක හදමු බලන්න අපි. මේක තියෙන්නේ x වර්ග දාන ax වෙන වර්ගය. x වර්ග දාන ax වෙන 24 සමාන x ධන 8 වහ x ධන b කියලා. x ධන 8 වහ x ධන b. එතකොට මේ වගේ එකලනේ අපිට මෙතන මේ වර්ග ප්‍රකාශනය නොදන්න එකක් තියෙනවා, මේ සාධකවල නොදන්න එකක් තියෙනවා. හරි. එතකොට ඔයාලට මතකද මේක සාධකයක කොහොමද එන්නේ කියලා? 24යි x වර්ග වෙන 24යි x වර්ග හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ආයේ එකතු වෙලා හරි අඩු වෙලා හරි ax හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. එතකොට මෙතන x ධන 8 කියන්නේ 8 කියන එක සාධකයක් නෑ. ඒ කියන්නේ 8යි x කියන එක සංඛ්‍යාවක්. අනිත් සංඛ්‍යාව හොයන්න ඕනද? වෙන 24යි x 8යි x ෙන් බෙදුවම හරි. කීයද එතකොට? වෙන 3යි x නේ. හරි. එතකොට මෙතන යනවා වෙන 3යි x. එතකොට මේක එකතු වෙලා හරි අඩු වෙලා හරි එන්නත් ඕන 3යි x. එතකොට 8යි x වෙන 3යි x. කීයද? 5යි x නේ. එතකොට a කියන්නේ කීයද? a සමානයි 5යි b සමාන
e සමානයි ඍණ 3. තේරුණා නේද? එතන මේ සාධකයේ ගුණිතය එනවා එන්න මේ ටික හැදිලා තියෙනවා. එතකොට මේකෙම සාධක දෙක වෙන් කරගත්තා. ඒ සාධක දෙක එන්නේ මේ ගුණ වෙලානේ. එතකොට 8x කියලා හොයාගත්ත එක අනිත් එක හොයාගත්තම මෙතන බෙදලා. ඊට පස්සේ ඒක හොයාගත්තා. ඊට පස්සේ ඒ සංඛ්‍යා දෙකම එකතු වෙලා යන ඊට පස්සේ ඒ හැදෙනවා. ax හැදෙනවා. එතකොට 5x යනවා මේක හරියම. එතකොට a සමානයි 5යි b සමානයි ඍණ 3ක් එනවා. හරි ඊළඟට බලමු. දී ඇති තොරතුරු ඇතුළේ මෙම රූපේ x වගේ හොයන්න. සාරේ හොයන්න. එතන අපිට පොඩි තේරුම් තේරෙනවා මේ ගැන හදන්න. එතකොට මේ රූපය අරගන්නවා. මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් තියෙන්නේ. එතකොට මේ පාදේ මේවා සමානයි කියලා මේක තේරෙනවා. මෙතන තියෙනවා a, මෙතන තියෙනවා b, මෙතන තියෙනවා c. එතකොට මෙතන අංශකේ x කියලා දෙනවා. මෙතන 40ක් කියලා දීලා දෙනවා. හරි. එතකොට මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් කියලා එකට තේරෙනවා. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙක සමානයි. එතකොට මතකද පාද දෙකට පාද ත්‍රිකෝණයේ පාද දෙක සමාන ඒ පාද වලට සම්මුඛ කොණ සමාන එක. ඒ කියන්නේ සම්මුඛ කොණ කියන්නේ මේ AC පාදයට සම්මුඛ කොණේ අංශක මේ 40. හරිද? එතකොට ඒ B පාදයට සම්මුඛ කොණ එක මෙතන මේ C කොණේ. කියන්නේ එතකොට ඒකත් සමානයි නේ. එතකොට මේතන අංශක 40ක් වුණානේ. හරි. එතකොට ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණ තුන එකද 180යි. එතකොට 180 සමානයි x ධන 80 40 ධන 40 80යි. මේක බාරව ගත්තා. ඊට පස්සේ 180 ඍණ 80 සමාන x සමාන අංශක 100යි. එතකොට අර මේක පාවිච්චි උනේ සමාන පාද වලට සම්මුඛ කොණ සමාන කියන තේරෙයි. හරි ඊළඟ එක බලමු අපි. ඕකේ එන්නේ වෘත්තයේ අඳුළු කළ කොටසේ වර්ගඵලය සෙන්ටිමීටර 25ක් වේ නම් ඉවත් කළ කොටසේ වර්ගඵලය හොයන්න ඕනේ. හරි. ඒකට අපි ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. සම්පූර්ණ ඔයාලට තේරෙන්නේ තමයි කියලා දෙන්නම්. එතකොට ඒකේ තියෙනවා මෙහෙම වෘත්තයක්. කැල්ල කපලන්නේ. මෙහෙම කපලා තියෙනවා. එතකොට මෙතන කොහොමද අංශක 45 දීලා කියලා දෙනවා. මේක ඔක්කොම අඳුර ගන්න තියෙනවා. එතකොට මේක අපි අරේ දීලා නැහැ. අපි මුලින්ම එතකොට අරේ හොයාගත්තා නම් හරි. මේ අඳුර කළ කොටසේ වර්ගඵලය කියනෝනේ 35යි. එතකොට වෘත්තයක වර්ගඵලය πr වර්ගනේ. 35 සමාන πr වර්ග. හැබැයි මෙතන වෘත්තය නැහැ. එතකොට මේ ටිකේ කොහොමද ටික කිය 360 45 අඩු කරනවා 315යි. ඒතකොට ඒක බෙදනවා 360 නේ. එතකොට 360යි 315 අංශක 45 දුරු කරයි. එතකොට 345 7යි 345 8යි. හරිද? එතකොට 5 කියන එක තමයි මම කියන්නේ අංශ කරගන්නවා. 35 සමානයි 22 බෙදීම 7 වර r වර්ග වර 7 බෙදීම 8 කියලා තියෙනවා. එතකොට මේ 7 තියෙනවනේ. මේ 7 මේ 7 සුළු කර හැකියි. ආවන්න අපිට මේ 22යි 8යි දෙකෙන් කපලා මෙතන 11යි මෙතන 4ක් වෙනවා. එතකොට අපි r වර්ගය තනි කරගමු 35 වරක් 4. 35 වැඩි කිරීම 4 එනවා. එතන වැඩි කිරීම තිබ්බම එහා පැත්තට බෙදීම වෙලා එනවා. එතකොට මෙතන එනවා r වර්ගයනේ. එතකොට ඕන්න මේකත් තව සුළු කරගමු 35 වරක් 4 කියන්නේ 140 බෙදීම 11යි සමානයි r වර්ගය. අපිට දැම්ම r ගේ උත්තරය ඕනේ. මොකද ඊළඟ එකත් හොයන්න තියෙන වර්ගඵලය යන්න. එතකොට ඒ වර්ගඵලය ගන්න r වර්ගය කියන එකේ උත්තරේ නෝනේ. හරි. එතකොට ඒකේ වර්ගඵලය ගන්න කොහොමද? ir වර්ග 45 බෙදීම 360. එතකොට 45යි 360යි 45ම සුළු කරන්නේ. එතකොට 45 එකයි 45 8යි. පයි කියන්නේ 22 බෙදීම 7. r වර්ගයට මෙතන අපි උත්තර දානවා 140 බෙදීම 11නේ. බෙදීම 1/8. එතකොට දැන් මේක අපිට සුළු කරගන්න තියෙනවා. එතකොට මේක සුළු කරගත්තේ මේ 11 මේ 22 11න් කැපිලා මෙතන දෙකක් වෙනවා. මේ 2යි මේ 8යි කපනවා. එතකොට 7ක් වෙනවා. එතකොට මේ 7යි මෙතන 140යි තියෙනවනේ. ඒක සුළු කරගන්න අපිට. එතකොට 20ක් වෙනවා 140. එතකොට මේ 4යි මේ 20යි සුළු කරනවා. එතකොට එනවා 5යි. එතකොට ඒක අඳුරු කළ කොට ඉවත් කළ කොටස වර්ගඵලය
වර්ග සෙන්ටිමීටර් 5යි. අපිට නැත්තම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මේ අඳුරු කළ කොටසයි කපා ඉවත් කරගත්ත කොටසයි තියෙනවනේ. කපා ඉවත් කරගත්ත දැන් මේ ත්‍රිකෝණ කෑලි 8කට වෙන් කරලා කපා ඉවත් කරලා තියෙන්නේ 8න් එකක්. එතකොට කපල නැත්නම් අඳුරු කරලා තියෙන එක තියෙන 8න් 7ක් නේ. ඕන අපිට ලියන්න මෙහෙම ලියන්නත් පුළුවන්. 8න් 7ක් 35යි නම් ඒ කියන්නේ කොටස් 7ක් 35යි නම් එකක් ගන්න මොකද කරන්නේ? 35 7න් බෙදන්න නැහැ. ඒක එතන 5ක් වෙනවනේ. එහෙම හදන්න පුළුවන්. අර අපි දැන් හදද්දී මෙන්න මේක මම පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ කොහොමද? හරි. දැන් ඊළඟට තියෙන්නේ 15 වෙනි එක. 15 වෙනි එකේ තියෙන රූපයේ දී ඇති තොරතුරු අනුව x අගය හොයන්නනේ. එතකොට මම රූපය අඳගත්තා. මෙන්න මෙතන x අගය හොයන්න. එතකොට මෙතන තියෙනවා. මෙතන මේක දැක්කදී ඔයාලට ක්‍රමයක් මතක් වෙනවා. එතකොට ක්‍රමය තමයි ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. එතකොට මේ රූපේ කොහොමද? අභ්‍යන්තර කෝණය. අභ්‍යන්තර ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන අභ්‍යන්තර කෝණය. ඒ කියන්නේ අංශ 120 සමාන වෙන්න ඕනේ. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. ඒ කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක කියන්නේ x උයි 2x වෙන්නේ. x ධන 2x. එතකොට 120 සමානයි 3x x සමානයි කියන අංශක 40යි නේ. අපිට අහන්න x කියන්නේ. එතකොට x අංශක 40යි. එතකොට 16 වෙනි එක කියලා තියෙන්නේ 98 වර්ගය සමාන 100 ඍණ 2 වර්ගය කියලා අරන් දෙනවා. ඊට පස්සේ 98 වර්ගය සමාන 100 ඍණ 2 වර්ගය. එතකොට ඒකේ එන්න මෙහෙම. මුලින්ම පළවෙනි එක වර්ගය 100 වර්ගයනේ. ඍණ 2 කියලා අරන් දෙනවා. ඒ කියන්නේ දෙකෙන් ගුණ කරනවා කියලා. වැඩි කිරීම මේකේ ගුණෙද. ඒ කියන්නේ 100 වරක් දෙක. මෙතන මේ ඍණ එකේ අරන් තියෙන එකට වැරදිලා අරන් තියෙන ධන දෙවෙනි පදේ වර්ගය කියන්නේ දෙකේ වර්ගය 4යි කියලා ලියාගන්න දෙකේ වර්ගය කියලා ලියාගන්න දෙකේ වර්ගය. ඊට පස්සේ මේක අපි සුළු කරමු. c වර්ගය කියන්නේ 10000යි. ඍණ 400ක් කියන්නේ මෙතනින් ධන 4ක්. එතකොට 9604ක් එනවා. එතකොට මෙතනින් හිස්තන් වෙන 100 මෙතන හිස්තන් වෙනවා 9604 නේ. අර ඊළඟේ බලන්න මිනිස් දින 30කින් නිම කළ හැකි කාර්යයක් සේවකයන් පිරිසක් විසින් දින 5කින් නිම කරයි. සේවකයන්ගේ මුළු වැටුප රුපියල් 36000ක් නම් සේවකයෙක් සඳහා ගෙවන ලද වැටුප කොහොමද කියලා අහනවා. එතකොට මුලින්ම අපි වැඩ කරපු සේවකයෝ ගණන් හොයාගන්නකො. එතකොට මිනිස් දින කීයද කියන්නේ 30යි. මිනිස් දින 30යි. එතකොට ඒක අපි බලමු දින ගණන් බෙදමු. දින 30න් වෙන්නේ මිනිස් දින 30 දින 5කින් බෙදමු. එතකොට එන්නේ කි 30න් 5ක් ගමු 6යි. එතකොට මිනිස්සු 6ක් කියලා තමයි එන්නේ. එතකොට මිනිස්සු 6ක් නේ. එතකොට මොළු වැටුප කියන්නේ රුපියල් 36000යි. එතකොට 36000 6න් බෙදන හරි එක්කෙනෙකුට හම්බෙච්ච වැටුප හොයාගන්න. එතකොට මේ 6 මේ 36 6 සුළු වෙලා එතකොට එක්කෙනෙකුට වැටුප හම්බෙච්ච රුපියල් 6000ක් කියලා එනවා. එතකොට මේකට රුපියල් කියලා ගන්න ඕනේ. එතකොට එක්කෙනෙකුට හම්බෙච්ච වැටුප රුපියල් 6000යි නේ. හරි ඊට පස්සේ බලන්න. රුපියල් දැක්කන තොරතුරු වල ABC ත්‍රිකෝණේ පාද සමාන පාදවල ලියා දක්වන්න. එතකොට සමාන පාදවල ලියා ගන්න. ඊට කලින් අපි මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන වෙන වෙනම හොයාගන්න. අපිට දෙකක් දීලා තියෙනවා. අපි අනිත් එකක් ගමු. මෙහෙම තියෙන්නේ. මෙතන A, මෙතන B, මෙතන C. එතකොට A කෝණේ දීලා තියෙන 59. B කෝණේ දීලා තියෙන අංශයෙන් 62ක් කියලා. එතකොට ඔයාලා දන්නවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතුව අංශක 180ක් එන්න ඕනේ. හරි මෙතන C කෝණය මම x කියලා වගේ ගන්නවා. එතකොට 180 සමානයි 59 ධන 62 ධන x නේ. එතකොට 59 62 කියන 121යි නේ. 121 මේ පැත්තට ගෙනනවා සමාන x. එතකොට x සමාන 59 කියලා එන්නේ. එතකොට x 59 මෙන්න මෙතන 59 නේ. එතකොට x වෙනවා මෙතන 59 දාමු. හරි. එතකොට අර ක්‍රමයට මොකක්ද කියන්නේ? සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන කියලා නේ. ආය කෝණ වල සම්මුඛ සමාන කෝණ වල සම්මුඛ පාද සමාන. ඒක සමාන පාද කියන්නේ
සමාන කෝණ කියන්නේ මේ A කෝණය C කෝණය. එතකොට A කෝණයට සම්මුඛ පාදක මොකක්ද? BC. ඒ කියන්නේ A කෝණයෙන් ඉඳන් බලපුවම පේන්නේ BC. ඊට පස්සේ C කෝණේ තියෙන ඒක සම්මුඛ පාදක මොකද කියලා බලමු. 59. ඒ 59 මේක AB තමයි සම්මුඛ පාදනේ. හරි. එතකොට සමාන පාදක කියලා කියන්නේ කොහොමද? මේ දෙක තමයි. BC සමාන AB. දැන් මේකට මේක සමාන වෙනවා. හරි ඊළඟට බලමු. අරය මීටර 7ක් වූ අර්ධ වෘත්තාකාර පොකුණක් වටා සුදියකට අත්වැටක් සවිකර ඇතනම් වැටේ දිග හොයන්න ඕනේ. හරි. එතකොට මේක එන්න ඕනේ මෙන්න මේ වගේ රූපයක්. කොහොමද අර්ධ වෘත්තයක් එන්න ඕනේ. අර්ධ වෘත්තයක් එනවා වගේම කියනවනේ අපිට තව අරය 7ක් වූ අර්ධ වෘත්තාකාර පොකුණ. අරය 7යි අර්ධ වෘත්තාකාරයි. මම මෙතන අරය 7ක් කියලා ලියා ගන්නවා. 7යි මීටර අර්ධ වෘත්තයක්. ඊට පස්සේ කියනවා වටේම සුදු යකඩ වැටක් අත්වැටක් සවිකරක් නම් වැටේ දිග හොයන්න ඕනේ. එතකොට වැටේ දිගට වෘත්තයකට නම් මෙන්න මේ ටික හොයන්න ඕන πr වර්ග 2πr නේ 2πr. එතකොට මේක නම් 2πr බෙදීම දෙක කියලා ගත්තත් අවුලන්නේ. මොකද භාගයම තියෙන්නේ. එතකොට දෙක වෙනවා 5 වෙනවා 22 බෙදීම 7 දාලා මෙතන මම මේ වටේ රවුම ටික හොයාගන්නවා. දෙක වර 22 බෙදීම 7 වර r කියන්නේ 7යි. ඒක ආයේ දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මේ හතර මේ හතර සුළු වෙනවා වගේ මේ දෙක සුළු වෙනවා. එතකොට එනවා 22 සෙන්ටිමීටර. මේ වටේ දිග විතරයි. එතකොට මුළු වටේ දිග කියන්නේ මොකද? නෑ නේ. එතකොට මුළු වටේ දිගට මෙන්න මේ විස්කම්බයත් එකතු වෙනවා. ඒ කියන්නේ 22 ධන 14 කියලා තමයි උත්තරේ ගන්න ඕනේ. එතකොට එනවා එතන 36ක්. එතකොට 36 මීටර. එතකොට මේක තමයි අත්වැටක් සවිකරත් නම් වැටේ දිග හොයන්න කියලා. එතකොට වැටේ දිග කියන එක තමයි මීටර 36. හරිද? මොකද වටේම දිග කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා ඍජු කෝණාශ්‍රයක ත්‍රිකෝණයක එකට වෙලා සමමිත රූපයක් අඳලා දෙනවා. හරි මෙහෙම එකක් තියෙනවා. එතකොට මේක කියන්නේ ABCD ඍජු කෝණාශ්‍රයද BEC සමද්විපාද ත්‍රිකෝණයක්ද නම් ABE කෝණය අගේ හොයන්න ඕනේ. එතකොට මේක සමද්විපාද ත්‍රිකෝණයක් නේ. මේක සමාන එකට දෙන්න. මේක ඍජු කෝණාශ්‍රය. එතකොට ඍජු කෝණාශ්‍රයේ කෝණ හතරම අංශ 90යි නේ. ABCD මෙතන A මෙතන B මෙතන C මෙතන D නේ. මෙතන C මෙතන D මෙතන C මෙතන D මෙතන D E නේ. එතකොට මෙතන කෝණේ අංශක 80ක් කියලා දීලා දෙනවා නේ. E කෝණය. අපෙන් අහන්නේ ABE කෝණය. ඒ කියන්නේ මේ සම්පූර්ණ කෝණය තමයි අහන්නේ. අපි දන්නවා නේද ABE කෝණය හැදලා තියෙන්නේ කොහොමද? ABE කෝණය හැදලා තියෙන්නේ ABE කෝණය හැදලා තියෙන්නේ ABC කෝණය ධන CBE කෝණයනේ. අපිට එතකොට ABC කෝණය වෙනමයි CBE කෝණය වෙනමයි හොයාගන්න මොනවද? හරි ABC අපි අංශ ගණනක් කියලා දන්නවානේ. හරි අපි දැන් CBE හොයාගන්න විදිහ බලමු. මෙතන මේ ත්‍රිකෝණ තියෙනවා මේ ත්‍රිකෝණ තමයි ගන්න වෙන්නේ. එතකොට මේ පාද සමානයි කියලා දීලා තියෙනවානේ. මෙතන අංශක 80ක් කියලා දීලා තියෙනවා. එතකොට මෙතන x නම් මෙතනත් x වෙන්න ඕනේ අර ක්‍රමය ගන්න. සමාන පාද වලට සම්මුඛ වන නිසා. එතකොට ඒක 180 සමානයි 80 ධන x ධන x 2x. එතකොට x සමාන අංශක 50ක් කියලා එනවා. එතකොට මෙතන CBE කියන්නේ අංශක 50යි. එතකොට ABE කෝණය කියන අංශක ඔක්කොම 140යි. හරි. එතකොට අංශක 140ක් තමයි ABE කෝණය අගේ. ඊට පස්සේ 20 කියනවා. ශිෂ්‍යයෙකු විසින් වීර්ය පද දෙකක් කුඩා පද ගුණාකාර ප්‍රථම සාධය ඇසුරෙන් සෙවීමට උත්සාහ කළ ආකාරය පහළ දැක්වේ. හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා දීලා තියෙනවා. එතකොට මෙතන අපිට ඕන වෙන්නේ කුඩා පද ගුණාකාරය හොයන විදිහනේ. ප්‍රථම 5යි p වර්ග තියෙනවා. මම මේ හිස්තැන් ලියනවා 5යි p වර්ග තියෙනවා. ආයෙ තියෙනවා ඒක දීලා තියෙනවා 5 වරක් p වර්ග කියලානේ. පහවරක් p වර්ග කියලා දීලා තියෙනවා.
ආයෙ තියෙනවා මෙතන ස්තන Q කියලා සමානයි ස්තන දෙකක් වර Q කියලා දෙන්න. එතකොට මෙතන සංඛ්‍යා දෙකක් එන්න ඕනේ. හරි. එතකොට යට දෙන්නේ කුඩා පොදු ගුණාකාරය සමානයි දීලා තියෙනවා 30යි ස්තරන්නේ. හරි. එතකොට බලන්න දැන් අපි මේ සංඛ්‍යා කුඩා පොදු ගුණාකාරය 30ක් එන්න ඕන 5 කීයෙන් වගේ වැඩි කරන්න. 5 6න් වැඩි කරන්න හරියන්නේ. ඒ කියන්නේ මෙතන Q කියන්නේ මෙතන ස්තන 6ක් එන්න ඕනේ. එතකොට ඒක ප්‍රථම සාරය ඇතුළේ දෙවරක් තුනනේ. හරි. එතකොට අපි කොහොමද මේ කොපුව 30යි p වර්ග ඒ කියන්නේ p ගේ වැඩිම බලය වර q ගේ වැඩිම. q ගේ වැඩිම බලය එකයි. එතකොට කුඩා පොදු ගුණාකාරය 30යි p වර්ග q නේ. හරි. අපි 22ට යනවා. 22 කියන්නේ මෙන්න මේ වගේ රූපයක් දීලා තියෙනවානේ. දී ඇති රූපයේ A කෝණයගේ BC හා D ඇසුරෙන් දක්වන්න. මෙහෙම එකක් තියෙනවා. ආයෙ මෙහෙම තියෙනවා. එතකොට මෙතන කොහොනේ B කියලා දීලා තියෙනවා. මෙතන කොහොනේ B කියලා දීලා තියෙනවා. මෙතන කොහොනේ A කියලා දීලා තියෙනවා. මෙතන කොහොනේ C කියලා දීලා තියෙනවා. අපිට අහන්නේ A කෝණේ BCD ඇසුරෙන් ඒ කියන්නේ මෙතන කොහොනේ BCD ඇසුරෙන් ලියන්න. එතකොට මම මේකයි විතර වෙන් කරලා යනවා. මෙන්න මෙතන තමයි A තියෙන්නේ නේ. මෙතන C තියෙනවා. එතකොට අර අපිට අර කලින්ම හම්බෙච්ච ක්‍රමය දාන්න පුළුවන් නේ. ත්‍රිකෝණයේ පාදය දික් කිරීම සෑදෙන කොහොනේ ඒ සෑදෙන කොහොනේ එහි අභ්‍යන්තර සම්මුඛ දෙක එකතුට සමානයි. ඒ කියන්නේ මෙතන C කෝණේ මෙන්න මෙතන කෝණේ එකතුට සමානයි. දැන් මෙතන කෝණේ හොයාගත්තා නම් හරියනේ. එතන කෝණේ හොයාගන්න අපි මෙන්න මෙතන කෝණේ හොයාගත්තා නම් හරියි. එතකොට බලන්න මෙන්න මෙතන ඒ කියන්නේ මෙන්න මේ කෝණේ ඒ කෝණේ ගන්නේ කොහොමද? මෙතන සරල රේඛාව මෙතන B නම් මෙතන 180 වෙන B වෙනවානේ. හරි. එතකොට මෙන්න මෙතන කෝණය හොයන්න අනේ රූපය අඳ ගන්නවා. මෙන්න මෙහෙම ගන්න තියෙන්නේ. අපි මේ කෝණය තමයි හොයන්න ඕනේ. මෙතන එනවා 180 වෙන B. මෙතන තියෙනවා D නේ. එතකොට මේ කෝණය ගන්නවා 180 සමානයි. මෙතන කොහොමද x කියලා ගන්නවා x දාන්න 180 ඍණ b දාන්න b. එතකොට x ගන්න කොහොමද? මේ කොහොම මේ පැත්ත ගන්නවනේ 180 අතර ඉච්චාම බිඳුවයි. එතකොට ඍණ b මෙහාට එද්දී ධන b එනවා. ධන d මෙහාට එද්දී ඍණ d වෙනවා. එතකොට x සමානයි b ඍණ d. එතකොට ඒක ඒ කෝණයට මේ කෝණ සමානයි මොකද ප්‍රථම කෝණ. හරි. ඒක කියන්නේ මෙතන කෝණය කියන්නේ b ඍණ d නේ. එතකොට අපි දැන් මේ හොයන්නේ කොහොමද? A සමානයි B ඍණ D ධන C නේ. මේක තමයි උත්තරය. ඒකේ පාවිච්චුනේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කෝණ එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන එක. හරි 23 බලන්න. මේකේ තියෙන්නේ හුසේන් තම සතු හෙක්ටයාර් 10ක් වන ඉඩම් දියණියන් 4 දෙනාට සහ පුතාට සමසේ බෙදා දුන්නු. පුතා සතු ඔහු සතු ඉඩමෙන් 4න් 3 කුරුඳු වගා කළේ නම් කුරුඳු වගා කළ ඉඩම් ප්‍රමාණය හොයන්න කියලා කියනවානේ. එතකොට මෙහෙම කියනවා මේක මේ වගේ ඉඩමක් තියෙනවා. කැලි 5කට කල්ලා දෙනවා. 4යි 5යි. එතකොට මේ කොටස පුතාට දුන්න කියලා හිතන්න. හෙක්ටයාර් 10ක් තියෙන මේ සම්පූර්ණයෙන්ම. එතකොට ඒක 5ට බෙදලා කියන්නේ 10 බෙදීම 5 සමානයි 2ක් හෙක්ටයාර්. ඒ කියන්නේ පුතාට හම්බෙලා තියෙන 2ක් නේ. හරි. මේ දෙකේ තමයි 4න් 3 කුරුඳු වගා කරලා තියෙන්නේ. ඒ කියන්නේ හෙක්ටයාර් 2කින් 4න් 3 කුරුඳු වගා කරලා තියෙනවා. ඒ කියන්නේ මුල් කියන එක අපි වැඩි කිරීම කියලා ගන්නවා භාගවලදී. එතකොට 4න් 3 හරි. එතකොට අපි මේක සුළු කරන්නේ 4යි 2යි දෙකෙන් සුළු කරගෙන. එතකොට යට දෙකක් වෙනවානේ. එතකොට 3 බෙදීම 2ක්. ඒ කියන්නේ 1.5ක් කියලා එනවා. එතකොට හෙක්ටයාර් 1.5 කියන එක තමයි උත්තරේ. එතකොට මේක ඇත්තට සුළු කිරීමක් කරන්න තිබෙනවා මොකද සමසේ බෙදලා දුන්නා කියලා කියනවා. එතකොට 10 බෙදීම 5නේ. එතකොට දෙකක් එනවා එක කෙනෙකුට. ඊට පස්සේ මෙයා කියනවා ඒ ඉඩමෙන් 4න් 3. ඒ කියන්නේ කියලා කියනවා. අන්න ඒකින් අපි මෙතන 2න්
4න් 3ක් කියලා ගන්න. ඊට පස්සේ ඒක සුළු කරාම 1.5ක කුරුණු වගා කරලා තියෙනවා හෙක්ටයාර්. හරි ඊට පස්සේ 24 වෙනි එක බලන්න. 24 වෙනි එකේ තියෙන්නේ ඉහත දැක්කනේ ABCD ත්‍රිපිසියමේ AE සමාන DE සමාන FC වේ BCE කෝණේ අගය හොයන්න. මේ වගේ ත්‍රිපිසියම නම් තියෙන්නේ. එතකොට මෙතන A B C D E F කියලා දෙනවා. මේක සමාන්තරයි කියලා දීලා තියෙනවා. එතකොට මෙතන කොහේ ලම්බයි කියලා දීලා තියෙනවා. එතකොට සමාන්තර රේඛා දෙකක් අතර ලම්බද හැම වෙලාවෙම සමාන. ඒ කියන්නේ මේ දුරට මේ දුර සමානයි. හරිද? එතකොට අපිට කියලා තියෙනවානේ AD AE සමානයි DE කියලා. AE සමානයි DE. එතකොට මේක සමානයි. ආයෙ කියලා තියෙනවා FC සමානයි. ඒ කියන්නේ මේක සමානයි නේ. එතකොට දැන් අපිට හොයන්න කියන්නේ BCF නේ. ඒ කියන්නේ මෙන්න මෙතන හොයන්නේ. මෙන්න මෙතන බලන්න හරි. එතකොට මේ මේක මම විතර වෙන් කරලා ගන්නවා. මෙතන 90යි. එතකොට මේකට මේක සමාන කියලා දීලා දෙනවා. මේ කොණ්ඩේ තමයි හොයන්න කියන්නේ. මෙතන කොහොමද මම x කියලා ගත්තොත් මෙතනත් x වෙනයි. සමාන පාදවලට සම්මුඛ කොණ නිසා නේ. එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ තුන එකතු 180යි. 180 සමානයි 90 ධන x ධන x නේ. එතකොට 90 180 90 කියව 90යි සමාන 2යි. එතකොට x සමාන අංශක 45ක් කියලා එනවා. එතකොට අපි ගහන්නේ BCF නේ. එතකොට BCF සමාන අංශක 45 කියලා අපි අන්තිමට ලියනවා. ඒක මේ පාද සමාන කියලා ගත්ත නැත්නම් අපිට ඒක ගන්න හදන්න වෙන්නේ නැහැ. මොකද සමාන්තර රේඛා දෙකක් අතර ලම්බද හැම වෙලාවෙම සමානයි. මොකද ඒ දෙක කවදාවත් හම් වෙන්නේ නැහැ. ඒකෙන්ද තමයි ඒක අතර ලම්බද සමාන වෙන්නේ. ඊට පස්සේ බලන්න 25 කියනවා 10 ශ්‍රේණියේ සිසුන් 60ක් සිටින 10 ශ්‍රේණියේ සිසුන් 60ක් සිටින පාසලක එම සිසුන් අතරින් සෞන්දර්ය විෂයක් සඳහා සිසුන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු වට ප්‍රස්ථාර දැක්වෙනවලු. එතකොට මේ වට ප්‍රස්ථාරේ මම හදගෙන පෙන්නන්නම්. මෙන්න මේක ගත්තම තියෙන්නේ. එතකොට මේක ඊටික වෙන් කරන් තියෙනවා. මේක අංශක 60ක් කියලායි. මෙතන අංශක 70යි. මෙතන අංශක 96යි කියලායි. මෙතන 114ක් කියලා දෙනවා. මෙතන අංශක 90ක් කියන්නේ ඍජු කෝණයක් නේ. එතකොට මේක A මේක B මේක C මේක B මේක C මේක D. හරි අපිට කියන්නේ 10 ශ්‍රේණියේ සිසුන් 60ක් ඉන්නවලු. හරි මේ එතකොට මේ මේ ළමයි 60 දෙනා තමයි මේ වටපස්තර ඇතුළට දාලා තියෙන්නේ. එතකොට සිසුන් 15 දෙනෙකු පෙරදිග සංගීතය හදාරන්නේ නම් ඔහු නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ අක්ෂරය ලියන්න කියලා තමයි කියන්නේ. එතකොට සිසුන් 15 දෙනෙක් වෙන්නන කේන්ද්‍රික ඛණ්ඩය හොයලා දුන්නා නම් හරිනේ. එතකොට ළමයි 60ක් වෙන්නනේ 360 එන්න ළමයි 15ක් වෙන්නනේ කියන්නේ කියලා බලන්න හරිනේ. ඒ කියන්නේ මෙන්න ළමයි 60ක් වෙන්නනේ අංශක 360 එන්නම් ළමයි 15ක් වෙන්නනේ කියන්නේ කියලා බලන්න හරි. එතකොට 60යි 15යි සුළු වෙනවා. 15ට එකයි 4. එතකොට 360 4න් බෙදලා කියන්නේ අංශක 90යි. එතකොට මෙතන ගානේ C තම අක්ෂරය. තව ක්‍රමයක් අපිට ලියන්න හැකියි. එතකොට C තම උත්තරේ. අපිට තව ක්‍රමයක් ලියන්න හැකියි. දැන් සිසුන් 60 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. එතකොට අපි බලමු දැන් එක සිසුවෙක් වෙන්නන කෝණේ කීයද? ඒ කියන්නේ අංශක 360 තියෙනවනේ. ඒක අපි 60න් බෙදා ගන්නවා. කීයද? 60යි. 6යි. ඒ කියන්නේ එක ළමයෙක් වෙන්නන කෝණේ අංශක 6යි නේ. ඊට පස්සේ ළමයි 15ක් වෙන 6 15න් ගුණ කරනවා. 6 15න් ගුණ කරනවා. එතකොට එනවා අංශක 90. මෙහෙම ඇදුවත් හරි මෙහෙම ඇදුවත් හරි. එතකොට උත්තරේක පොඩි වටපස්සාර දැක්ක අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අක්ෂරයනේ. අක්ෂරය එතකොට C නේ. හරි. එතකොට අපි මේකේ B කොටස අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එතකන් සුබ දවසක්.